Iyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāme පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටි භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
ජන සාරප්පදිත්තේන දීපේන තිලෝකදීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං පූජයේ පූජනීයන්තං පූජාභාජන මුත්තමං වන්දාමි චේතියං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකාපන්තෝ යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ හේතේ මහා පූජිතාහම් පිතේ නමස්සාමි බෝධිරාජා නමන්තු තේ ආකාසට්ඨාච දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගත සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තිරුවන් සරණ ලැබේවා. වාසනාවන්ත පින්නතුනි, අදත් මේ සිකුරාදා දිනේ මේ සියලු දෙනාම
මේ විහාරස්ථානයේ පවත්වනු ලබන මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ වැඩසටහනට සම්බන්ධ වෙලා සූදානම් වෙලා භාවනා කිරීමටයි සියලු දෙනාම සූදානම් වෙලා තිබෙන්නේ. ඒක නිසා ඔයත් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තවයි විහාරස්ථානට පැමිණියේ. මම නිතරම සඳහන් කරනවා මේ පින්නතුන්ට අපි හිතන්නට ඕනේ මේ අපි යන්නේ ජේතවනාරාමයට. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා ජේතවනාරාමේ. ඒ බුදුහාමුදුරුවෝ බලන්නයි අපි යන්නේ. බුදුහාමුදුරන්ට වන්දනාමාන කරන්නටයි අපි යන්නේ. ඒ බුදුන් දකින්නයි මේ ගමන යන්නේ කියන චේතනාව අපි ඇති කරගන්නට ඕනේ. ඉතින් ඔය ඇත්තන්ට ඔය ඇත්ත වැඩ කටයුතු කරන අවස්ථාවල, ගෙදර දොරේ වැඩ කරන අවස්ථාවල ඔය ඇත්තන්ට සිහිපත් වෙනවා සිකුරාදා දවසේ මේ භාවනා වැඩසටහන තියෙනවා. ඒකට යන්නට ඕනා කියලා මේ ඇත්තන්ට සිහි වෙනවා. ඒ සිහි වෙනකොට ඒක වටිනා පින්කමක්. සිතවිලි සකස් වෙන්නේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ කොහොම හරි. කොහොම හරි වැඩසටහනට අපි කරදරයක් බාධාවක් නැති වුණොත් අනිවාර්යෙන් මේ වැඩසටහනට යන්න ඕනා කියන චේතනාව. ඉතින් ඒක නිසා ඒ සිතවිල්ල මහා බලවත් සිතවිල්ලක් බවට පත් වෙනවා. ඔබගේ මේ සිතේ ඇති වෙන සිතවිලි මේ භාවනා වැඩසටහන මේ පන්සලට පැමිණෙන චේතනාව මේවා එසේ මෙසේ සිතවිලි කියලා හිතන්න එපා. මේවා මහා ප්‍රබල සිතවිලි සමුදායක් තමයි ඔය ඇත්තන්ට මේ ඇති වෙන්නේ. ඔය බුදුහාමුදුරන් කාලේ හිටියා සුදත්ත කියලා සිටුවරයෙක්. බුදුහාමුදුරුවෝ කවදාවත් දැකලා තිබ්බේ නැහැ. තමන්ගේ යාළුවෙක්ගේ ගෙදරට ගියා. ඒ සිටුවරයෙක්ගේ මේ යාළුවෙක්ගේ ගෙදරට මේ සිටුවරයා ලහි ලහි වැඩ කටයුතු කරනවා. තමන්ට කතා කරන්නවත් වෙලාවක් නැහැ. අහනවා මොකද්ද මෙච්චර මේ ලැහැත්ති වෙන්න තියෙන දේ? මොකද්ද මේ ඔබ ලැහැත්ති වෙන්නේ? කෑම්බීම හදන්න කියනවා. ගෙවල් දොරවල් අස්පස් කරන්න කියනවා. සේවකයන්ට අණ කරනවා මේ දේ කරන්න කියලා. මොකද්ද හෙට උත්සවයක් තියෙනවද? නෑ හෙට බුදුහාමුදුරුවෝ වඩිනවා ගෙදරට දානෙට කිව්වා. එතුමා මහා පුණ්‍යවන්තයෙක්. අර පෙර පින මතුණා බුද්ධ කියන වචනේ ඇහෙනකොටම ඇඟ කිලිපොලා ගියා කියනවා. අර මම කියලා දීලා තියෙනවනේ ඔය ඇත්තට පස්සන ප්‍රීතිය ගැන. ඔය පස්සන ප්‍රීතිය එක ප්‍රීතියක් ඇති වුණා කියනවා. බුද්ධ කියන වචනේ ඇහෙනකොටම මුළු ශරීරයම පිනා ගියා කියනවා. ලොමු දැහැගත්තා කියනවා. මේ ප්‍රීතියම තමයි හිටියේ. බුදුහාමුදුරු දකින්න ඕනේ කියලා. දැන් රැයට නිින්දට ගියා. නිින්ද යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරු ගැන හිතන්නේ. උන්වහන්සේ කොහොම කෙනෙක්ද? කොයි වගේ ලක්ෂණ වලින් තියෙනවා? මම අහලා තියෙනවා කලින් බුදු කෙනෙක් කියලා. බුදුවරු මෙහිමයි කියලා මෙහෙම පහළ වෙලා ඉන්නවා කියලා. මේ බුදුහාමුදුරු කොහොම කෙනෙක්ද? අවබෝධයට ලකුණු කෙනෙක්ද? කොහොම කෙනෙක්ද? මේ ලක්ෂණයෙන් යුක්ත වෙන්න ඇති කියලා. දැන් මෙහෙම බුදුහාමුදුරුගෙන් අපි මේ කරන බුද්ධානුස්සතිය තමයි වඩන්නේ තමයි. බුදුහාමුදුරු දැකලාද? නෑ දැකලා නෙමෙයි. බුදුහාමුදුරු ගැන හිතනවා. උන්වහන්සේ හිට කොහොමද හම්බෙන්නේ? මං හම්බෙන්නේ කොහොමද? ඊළඟ මොනවද මම කතා කරන්නේ උන්වහන්සේට? කොහොමද මං අමතන්නේ උන්වහන්සේට? මේවා තමයි කල්පනා කරන්නේ. බුදුහාමුදුරු කෙරෙහි සිටිවිලි. නින්දට ගියා. ටික වෙලාවක් යනකොට එලි වෙලා. හොඳටම එලි වැටිලා. එළියට ගියා. එළියට ගිහිල්ලා ටික දුරක් යනකොට කය ගලක හැප්පුණා. ඒකෝට තමයි දැනගත්තේ මේ තාම රෑ මට මේ ආලෝක සංඥාවක් මතුවලා තියෙනවා. ආලෝකේ පේන්න ගන්නවා කියන්නේ. දැන් ඔය භාවනා කරනකොට සමහර අයට ආලෝක පේනවා. භාවනා කරන S2 දැන් S2 පියාගත්තාම භාවනා කරනකොට මේ කලවර තියෙන්නේ. මේ අපේ අර එකම අරමුණෙන් අපි භාවනා කරනකොට තමන්ගේ කසින අරමුණු කසින නිමිත්ත පැහැදිලි වෙන්න කසින ආලෝක පේන්න ගන්නවා. මේ ආලෝකයටම හිත පිහිටවගෙන භාවනා කරන්න පුළුවන්. විවිධ ආලෝක පේන්න ගන්නවා. ඒ වගේම තමයි පින්නතුනි දෙවෙනි අවස්ථාවෙත් එහෙම වුණා. තුන්වෙනි අවස්ථාවෙත් වුණා. තුන්වෙනි අවස්ථාවේ එළි වෙලා පාන්දර මේ සුදත්ත සිටුවරයා බුදුහාමුදුරුවෝ දකින්න යනවා. එනකොට දෙවිවරු සඳහන් කරන දෙවි කෙනෙක් ගාතාවක්. සතං හත්ති සතං අස්සා සතං
අස්සතරී සහතා සතං කඤ්ඤා සහස්සානි ආමත්තමනි කුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස කලන් නාග්ගති සෝලසින් සතං හත්ති ඇත්තු 10000 ගාණක් සරසලා දැන් ඔයත් දැකලා තියෙනවනේ පෙරහැරවල වලට ඇත්තු සරසනවා හරි ලස්සනට සරසනවා පෙරහැරවල වලට ඇඳුම් මංගලා ඊළාට බල් දාලා බොහොම ලස්සනට අලංකාර විදිහට ඇත්තු සරසනවා ඇත්තු 100,000 අපිට ඇත්තු 1000ක් සරසගත්තා ඊළාට සතං අස්සතරී රත අශ්වයොත් 1000 ගාණක් සරසගත්තා ඊළාට අශ්ව කරත්තක් 1000 ගාණක් ලැහැත්ති කරගෙන දැන් පෙරහැරක් විශාල පෙරහැරක් එතනම 3000යි සතං කන්‍යා සහස්සානි කියන්නේ 100,000 ගාණක් කන්‍යාවු ලැහැත්ති කරගෙන හොඳට ආභරණ සහිතව අන්දලා අර ඇත්තුන්ගේ පිටේ තියලා දැන් මේ ලොකු පෙරහැරක් දැන් ඉන්න යන්නේ දැන් ඔය ඇත්තෝ දැන් මෙතන අපි හිතමුකෝ 20ක් ඉන්නවා කියලා 30ක් ඉන්නවා කියලා මේ 30 දෙනාම ඔහම ආවොත් දැන් ඔය මම දැන් සඳහන් කළ විදිහට ඇත්තු 100,000 ගාණක් පිරිවරාගෙන අක්ෂය 100,000 ගාණක් පිරිවරාගෙන ටිකක් හිතලා බලන්නකෝ එහෙම ආවොත් පෙරහැරවල් කීයද 30ක් නම් 30ක් 30 දෙනෙක් ඉන්නවනම් පෙරහැරවල් 30ක්ම මෙහෙට එනවා මේ දේවියෝ සඳහන් කරනවා මේ තරම් පිරිවරාගෙන යන ගමනට වැඩියේ ඒකත්ස පදවීතිහාරස්ස කලන්නාගති සෝරසින් බුදුහාමුදුරු බලන් දෙනවා කියලා තියෙන එක පියවරක් අරකින් දැන් අර 1000 ගාණක් සරසාගෙන එන ගමනේ කලං නාගති සෝරසින් 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියනවා මොකද්ද මේ 12 කලාව 12 කලාව අහලා තියෙනවද අහලා තියෙනවද 12 කලාව කියලා කියන්නේ 12 කලාවෙන් එක කලාවක් කියන්නේ දැන් අපි හිතමුකෝ කෑලි මේ මොකක් හරි දෙයක් කෑලි 12ක් තියෙනවා මේක 16ක් තියෙනවා 12 කෙන් 16 නේ ඒක කෑල්ලක් අරගෙන ආයෙ 16ට කපනවා අපි කේක් ගෙඩියක් කියමුකෝ ඒ කෑල්ල අරගෙන ආයෙ 16ට කපනවා ඒකෙන් තව කෑල්ලක් කරන ආයෙ 16ට කපනවා ඔහොම 16 වතාවක්ම කපුවට පස්සේ ඉතුරු වෙන කෑල්ල තමයි එක කලාව කියලා කියන්නේ 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියන බුදුහාමුදුරුවෝ දකින්ද යනවා කියන ඉස්සරහට එකපාරක් පාරේ තිබීම මේ දෙවියෝ සඳහන් කරන්නේ. වාන් ඔය ඇත්තෝ එතකොට කවුරු දකින්නද ආවේ? බුදුහාමුදුරු දකින්න. ඔය ඇත්තන් ගමන මොනතරම් සුබද? නේ? ඉතින් මේක මතක් කරන්නයි මේ කාරණාව සඳහන් කළේ. ඒක නිසා අද මේ දවසේ ඔය ඇත්තන්ට මේ පින්නතුන්ට වෙන් කරලා තියාගන්න කිසිම කරදරයක් බාධාවක් නැතුව යම් කිසි වෙනත් කටයුත්තක නිරත වෙන්න අවස්ථාව ඇති වුණොත් මිසක් එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ ගමන මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. ටික කාලයක් අපි මේ භාවනා වැඩසටහන සම්බන්ධ වුණාම ඔය ඇත්තන්ට ප්‍රතිඵල ලැබෙයි. තව ඉස්සරහට බොහෝ ප්‍රතිඵල ලැබෙනවා මේ වගේ. ඉතින් ඒක නිසා අද අපි සාකච්ඡා කරන්නේ සුගත කියන බුදු ගුණයක්, ලෝකවිදු කියන බුදු ගුණයක්. අපිට වෙලාව තිබුණොත් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී කියන බුදු ගුණයක් අපි සාකච්ඡා කරනවා. මොකද අපිට තව භාවනා ක්‍රම ගණනාවක් ගැන දැන් ඔයත් අන්න තේරෙනවනේ බුදු ගුණ අනන්තයි කියලා. දැන් අපිට මේක ඉවර කරගන්න බැරුව මේ ඉන්නේ. ඔව් මේ අපි දන්නේත් නැහැ. බුදු ගුණ කියන අපි අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ බුදුහාමුදුරනේ ගුණ වලින්. ඒ දන්නේ නැහැ. තාමත් ඒ ටිකවත් මේ ඉවර කරගන්න බෑ අපිට. ඒ තරම් බුදු ගුණ. ඒක නිසා පින්නතුනි සුගත කියන බුදු ගුණය දැන් අපේ කමඨහන තමයි සෝ භගවා ඉතිපි සුගතෝ මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක. ඒක තමයි අපේ භාවනාව. අපේ කමඨහන එක. ඊළඟට කසින් නිමිත්ත විදිහට අපි ගන්නෙ මොකද්ද? බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේගේ රූපය තමයි අපි හිතේ ඇඳගන්නේ. ඒ ගැන තමයි අපි මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරගෙන කසින අපි අරමුණ විදිහට කමඨහන සෝ භගවා ඉතිපි සුගතෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක. මම ඊටමත් කෙටියෙන් ඒක සඳහන් කළා. අපි ස්වල්ප වේලාවක් භාවනා කරලා නැවත සාකච්ඡා කරමු. සුගත කියන ගුණය කියලා කියන්නේ මේ පදේ කැඩෙන්නේ සුගත. සු කියන්නේ
සු කියන යහපත් කියන එක, මනා කියන එක, මනා යහපත් හොඳ, ඊටමත් හොඳ කියන එක සු යන්නේ කියන්නේ. ධන කියලා කියනවා මිනිස්සුන්ට. සු යන්න දාපුවම සු ධන. යහපත් මිනිස්සු. ගඳ කියනවා සුවඳට. ගඳ දැන් අපි සාමාන්‍ය විවාහයේ ගඳ කියන්නේ ගඳ දැන් පාලියෙන් ගඳ කියලා කියන්නේ සුවඳට. ගන්ධ කුටිය කියනෝනේ. සුයන්න දාපුවම සුගන්ධ මනා වූ සුවඳ තියෙන කියන. ඒ කියන්නේ සූ කියන වචනේ මේ දාන්නේ උපසර්ගයේ දාන්නේ ඒ කියන වචනේ වඩාත් මතු කරලා අර්ථය වැඩි කරලා දෙන්න. සු. ගත කියලා කියන්නේ ගමන් කළා කියන එක තමයි. සුගත. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට මනා වූ ගමන් තියෙනවා. තාමත් යහපත් ගමන් උන්වහන්සේ වඩින්නේ. ඊළාට උන්වහන්සේ ගමනත් හරීම ප්‍රියමනාපයි ශාන්තයි. ඊළාට උන්වහන්සේ වැඩි ගමන උන්වහන්සේ නිවන්ට කොච්චර මනසේ වැඩියද උන්වහන්සේ පිළිවෙලකට. ඒ පිළිවෙලට උන්වහන්සේ නිවන කරා වැඩම කරපු නිසා අපි කියනවා සුගත කියලා බුදුහාමුදුරන්ට කියනවා. ඒක බුදු කෙනෙක්ට විතරයි පින්නතුනේ ඒ ගමන යන්න පුළුවන්. ඒකනේ බුදුවරු බොහොම දුර්ලභ. බුදු කෙනෙක්ට විතරයි මේ ගමන හොයාගෙන යන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ දැන් කෙනෙක් හිතනවා බුදුහාමුදුරුවෝ උච්චර අමාරුවෙන් අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පෙරම් පුරලා බුදුහාමුදුරුවෝ මේක හොයාගත්තා නම් අපිට අසංකේය කීයක් පුරන්න වෙයිද කියලා. එහෙම හිතෙනව කෙනෙක්ට. හැබැයි ඒකට වැඩි අපිට මෙහෙම හිතන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්කෝ. මහ විශාල වනාන්තරයක් තියෙනවා. අපිට අක්කර 100,000 ගානක විශාල වනාන්තරයක්. දැන් ඕකට යන්නේන පාරක් දන්නෙත් නැහැ. මැද හැබැයි තියෙන හොඳ ෂේම භූමියක්. දැන් කෙනෙක් ඔය ෂේම භූමිය හොයාගන්න එහෙම නැත්නම් හොඳ ශාස්ත්‍රික බිම් ප්‍රදේශයේ හොයාගන්න ඔය කැලේ මැද්දේ තියෙන බිම් දැන් කිසිම තැනක පාරක් නැහැ. කොහොමද හොයාගන්නේ? ඔය තැනට යන්න ඕනේ කෙනෙක්ට. ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ පුද්ගලයා කොහොමද උත්සාහයෙන් අර කැලේ පාරක් හදාන කපල ගස් අයින් කරලා පාරක් හදාන එතෙන්ට යනවා. අපි හිතමු මාසයක් දෙකක් තුනක් හරි අවුරුද්දක් හරි අවුරුදු 10ක් හරි ගිහිල්ලා මේ පුද්ගලයා එතෙන්ට ගියා. එතෙන්ට ගියාට පස්සේ තව කෙනෙක්ට යන්න කියලා හිතුනොත් එයාත් අර වෙනම පාරක් කපාගෙන යන්න ඕනද? නෑ. ඇයි ඒ? දැන් පාර හදලා තියෙනවා. ඒ හදලා තියෙන නිසා ඒ පාර යන්නයි තියෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අමාරුවෙන් මේක හොයාගත්තා. ඒ අමාරුවෙන් උන්වහන්සේ මේ ගමන ගියා. වැඩම කළා. හැබැයි අපිට අමාරු නෑ. ඒ පාර තියෙනවා. අපිට මොකද කරන්න තියෙන්නේ? යන්න විතරයි තියෙන්නේ. බුදුහාමුදුරු පාරක් හොයාගත්තා. උන්වහන්සේ එතෙන්ටත් වැඩම කළා. හැබැයි අපිට පාර දැන් පැහැදිලි වෙලා තිනවා. අපිට මොකද කරන්න තියෙන්නේ? යන්න විතරයි තියෙන්නේ. ලේසි නැද්ද? ඊටමත් ලේසි. ඉතින් ඒක නිසා අපි මොහොතක් මේ සුගත කියන බුදු ගුණය පිළිබඳව අපි භාවනා කරමු. අද ටිකක් වෙලා අපි භාවනා කරමු විනාඩි 25ක් 30ක් විතර වුණාට කමක් නැද්ද? හොඳයි එහෙනම් අපි විනාඩි 30ක් පමණ අපි භාවනා කරනවා. ටික ටික වැඩි කරවට කමක් නැහැ නේ. විනාඩි 30 කියන්නේ දැන් අපි මාසයක් විතර වගේ මේ භාවනා වැඩසටහන ගිහිල්ලානේ. ඒක නිසා විනාඩි 30ක් විතර වගේ අපිට 30ක විතර සමාධියක් ඇති කරගන්න අපිට උත්සාහ කරමු. හොඳයි එහෙනම් සූදානම් නම් වෙන්න සියලු දෙනාම සාදු සාදු සාදු. හොඳයි මොහොතක් මම දෙන්නම් අදිෂ්ඨාන කරගෙන සූදානම් වෙන්න භාවනා කරන අදිෂ්ඨාන කරගන්න. දන්නවනේ දැන් නේද? අදිෂ්ඨාන කරගන්න. බුදුහාමුදුරන්ගේ සරණ ගිහිල්ලා ජීවිතේ පරිත්‍යාග කළ බුදුහාමුදුරන්ගේ ධර්මයට සංඝයාට ඊළාට තුන්රුවන් කමා කරගෙන දෙමාපියන්ට සතුරු මිතුරු යම් කිසි කෙනෙකුට වරදක් වුණා නම් සිතින් කයින් වචනින් කර කමා කරගෙන සූදානම් වෙන්න. හිතින් අදිෂ්ඨාන කරගන්න.
හරි හොඳයි එහෙනම්. හොඳට වාඩි වෙන්න පහසු ඉරියව්වකින් Tamanට වේලාවක් ඉන්න පුළුවන් විනාඩි 25ක් 30ක් ඉන්න පුළුවන් විදියට වාඩි වෙන්න පහසුයි. පහසු ඉරියව්වකින් වාඩි වෙලා කය සිදුව තියාගෙන හිසත් කෙලින් තියාගෙන වම් අත්ල උඩින් දකුණු අත්ල තියාගෙන සූදානම් වෙන්න. බුදුරජාණන් වහන්සේ හිතේ මවා ගන්න. බුද්ධ ප්‍රතිමාවේ භාග්‍යවත් බුදුහාමුදුරුවෝ හිතේ මවාගෙන අපි දැන් සූදානම් වෙන්න ඕනේ භාවනා කරන්න. සෝ භගවා ඉති පිලෝ සුගතෝ සෝ භගවා ඉති පිසුගතෝ සෝ භගවා ඉති පිසුගතෝ සෝ භගවා ඉති පිසුගතෝ මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් නැති හේින්ද සුගත නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සම්මා දිට්ඨි සෝබන සම්මා සංකප්ප ආදී ගුණයෙන් සමන්විත බවින්ද සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සෝබන වචන ඇති බැවින්ද සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පෙර බුදුන් වහන්සේලා ආපරිදිම පැමිණි බැවින්ද සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා ගිය පරිදිම ගිය බැවින්ද සුගත නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නාම රූප ලෙස සත්වයා අවබෝධ කළ බැවින් සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
रूप शब्द आदि यथा परिधि दुटु बेविंद सुगत नम वनसिक स्वामी भाग्यवतुम वहंसि ඔබ වහන්සේ නොවරදින දෙයක් පවසන බැවින්ද සුගත නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ යථාවාදි තථාකාරි ගුණයෙන් සමන්විත වන බැවින්ද සුගත නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් බඹුන් අභිභවනය කරන බැවින්ද සුගත නම් වනසේක සුගත නම් වනසේක සුගත නම් වනසේක සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ මාගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගත නම් වනසේක 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 සුගත නම්
භගවා ඉතිපිසු ගතෝ සුභගවා ඉතිපිසු ගතෝ සුභගවා ඉතිපිසු ගතෝ සුභගවා ඉතිපිසු ගතෝ සුභගවා ඉතිපිසු ගතෝ මාගේ පුතුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද සුගතනම් වහන්සේකය 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 දැන් අපි දැන් භාවනාව අවසන් කරමු. සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා දැන් හුස්ම කරගෙන කය සැහැල්ලු කරගන්න. මේ ටෙස්ට් දෙක කරලා බුදුහාමුදුරු දිහා බලන්න. සාදු සාදු සාදු. හොඳයි. සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇති මුහුදක් ගොඩ කරලමි උදක් ලෙහෙනු කළට ඇත වැන්න දවසක්. එක කවියෙක් මෙහෙම කිව්වා. මේ කවිය මේක සඳහන් කරන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ ගැන බුදුගුණ අලංකාරයේ කියන කවිය. සඳහන් කරනවා තමන් මේ බුදුහාමුදුරන්ගේ ගුණ ගැන මේ සඳහන් කරන්නේ. මේ කවිය කොච්චර සඳහන් කරනවද මේ බුදුහාමුදුරන්ගේ ගුණ මම දන්නෙත් නෑ. ඒ තරම් බොහෝම ටිකයි දන්නේ. ඒක කොහොමද මේක කියන්නේ කියලා මේ කවිය සඳහන් කරන්නේ. සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇති මුහුදක්. මේ මුහුද කොච්චර ගැඹුරද? යොදුන් 84000ක් ගැඹුරයි කියනවා. යොදුන් 84000ක් ගැඹුරුයි කියනවා. දැන්ට යොදුන කියලා කියන්නේ හැතැම්ම 16ක් කියලා තමයි ගණන් ගන්නෙ. එදා යොදුන අපි දන්නේ නැහැ කීයද කියලා. දැන්ට එහෙම තමයි කියන්නේ. සමහරු 15 කියනවා, සමහරු 14 කියනවා. යොදුන කීයද කියලා හොයාගත්තොත් අපිට හරියටම දැනගන්න පුළුවන් මේ කාරණාව. බුදුහාමුදුරුවෝ නුවණින් දැක්කා. ඒ දැකලා තමයි දේශනා කළේ. 84000ක් යොදුන් ගැඹුරු මේ මුහුද තමන්ගේ ලේනික් තමන්ගේ පැටිය වැටුණා මේ ගහේ ඉඳලා මුහුදට. ලේනි මොකද කරන්නේ? බැහැලා ඇවිල්ලා තමන්ගේ වලිගය මුහුදට දානවා, ගොඩට ඇවිල්ලා ආයෙ වලිගය ගසනවා. ආයෙ මුහුදට ගිහිල්ලා වලිගය දාලා ඒකට දිය පොගාන ඇවිල්ලා ගොඩට ඇවිල්ලා ආයෙ ගසනවා. මෙහෙම කරලා මොකද මේ කරන්නේ? තමන්ගේ පැටිය කොහොම හරි බේර ගන්න කියන අදිෂ්ඨාණයෙන් තමයි කටයුතු කළා කියන්නේ. මේ බෝසත් චරිතයක් මේ. කරන්න පුළුවන්ද? උත්සාහය බලන්න. මොන තරම් උත්සාහයද මේ මහා මුහුද කොහොම හරි හින්දලා මගේ දරුවා බේර ගන්නවා කියන අදිෂ්ඨානෙ මේ අම්මගේ. මේ තාත්තගේ නේ දීමාපියන්ගේ. ඉතින් මේ කවිය සඳහන් කරනවා ඒ කරපු දේ වගේ තමයි මමත් මේ කරන්න යන්නේ. ඉතින් අපිත් එහෙම වගේ තමයි. අපි දන්න ටික ඒකයි මම කිව්වා අපි දන්නේ නැහැ ඇත්තටම කිව්වොත් කියලා. බොහෝම ස්වල්පයයි දන්නේ. ඒක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හොඳයි අපි දැන් කතා කරමු මේ සුගත කියන ගුණය. මම සඳහන් කළා සුගත.
මනා ගමන් නැත්තේ කියන කාරණාවයි සුගත කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේට මේ සුගත කියන වචනේ විස්තර කරනවා කාරණා ගණනාවකින්. මේ කාරණා මම කියන්නේ සමහර ඒවා වැරදි මතක් යනවා බුදුහාමුදුරන්ගේ ගුණ පිළිබඳව වැරදි විදියට විග්‍රහ කරනවා. ඒක අපිට වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඔය ඇත්ත දැනගෙන හිටියාම. සුගත කියලා කියනවා සුගත කියලා කියන්නේ මනා ගමන් නැත්තේ. මනා ලෙස නිවන්ට වැඩම කළා මනා ලෙස උන්වහන්සේගේ ගමන් විලාසය. ඒක නිසා ප්‍රධාන වශයෙන් සුගත කියලා කියනවා. උන්වහන්සේ සුගත කියන ගුණයටම කියනවා තථාගත කියලා. දැන් මේ නවරහදී බුදු ගුණ වල නෑ මේ තථාගත කියන ගුණය. හැබැයි සුගත කියන ගුණයටම තමයි තථාගත කියන්නේ. සුගත තථාගත තථා කියන්නේ යහපත් වූ. ගත ගමන් නැත්තේ කියන එකයි. ඒ කියන්නේ තථා ආගතෝති තථාගතෝ එක කාරණාවක්. තථා කියලා කියන්නේ පෙර බුදුවරයන් බුදුන් වහන්සේලා ආපු ක්‍රමයටම තමයි උන්වහන්සේත් ආවේ. උන්වහන්සේ තේ පාරෙම තමයි ආවේ. කොහොමද උන්වහන්සේලා ඒ පෙර බුදුන් වහන්සේලා පෙර බුදුරජාණන් වහන්සේලා ඔය අච්චරි අබ්බූත සූත්‍රයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේලා කොහොමද ආපු පිළිවෙල කියලා. උන්වහන්සේලා පෙරුම් පුරලා උන්වහන්සේලා අවසානට උපත ලබනවා තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉපදිලා ඒ පූර්ණ ආයුෂ වින්දනය කරලා උන්වහන්සේලා නැවත මව් කුසේ පිළිසිඳ ගන්නවා. ඒ මව් කුසේ පිළිසිඳගෙන එතන ලොකු කරුණු ගණනාවක් සඳහන් කරන්න තියෙනවා මේ වෙලාව නැති නිසා තාමත් කෙටියෙන් මම කියලා දෙන්නම්. ඒ අම්මා සිල් සමාදන් වෙලා ඉන්න මොහොතක තමයි මේ කුසට එන්නේ පිළිසිඳ ගන්න. ඊළඟ මේ කුසට පිළිසිඳ අරගෙන හරියටම මාස 10ක් මේ කුසේ ඉන්නවා. ඒ කුසේ ඉන්නේ පළඟක් බැඳගෙන කියන භාවනා ස්වරූපයෙන්. ඒ අම්මට ඕන වෙලාවක දරුවා දකින්න ඕන නම් කුස පිරිමැදිලා කුස දිහා බලනකොට රත්තරන් පළසක් උඩ තියෙන මෙලිකක් දකින්න වගේ දරුවා දකින්න පුළුවන් වෙනවා. ඒ තරම් සිහියෙන් තමයි මේ බෞසතාන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි සතරවරන් දෙවිවරු හතර පැත්තේ ආරක්ෂා කරනවා. මේ බුද්ධ දේශනාවේ සඳහන් කරන දේවල්. සමහරව ඉතින් පිළිගන්නේ නැහැ. ඉතින් අපුණව කරන්නද නේද? ඒක ඉතින් බුදුහාමුදුරන්ගේ අඩුවක්ද නැත්නම් තමන්ගේ අඩුවක්ද පිළිගන්න බැරිද ඒක? දැන් සතර අපාය තියෙනවා කියන දිව්‍ය ලෝක බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සමහර ඒවා පිළිගන්න කැමති නැහැ. එහෙම විද්‍යාවෙන් අනාවරණය වෙලා නැහැ. ඒක නිසා අපිට පිළිගන්න බෑ. ඒක විද්‍යාවේ අඩුවක්ද බුදුහාමුදුරන්ගේ අඩුවක්ද? අපේ අඩුවක්ද බුදුහාමුදුරන්ගේ අඩුවක්ද? අපේ අඩුපාඩුවන්නේ. දැක් ගන්න බැරි එක නේද? ඉතින් ඒක නිසා සතරවරන් දෙවිවරු හතර දෙනෙක් මේ කුසේ මේ ගැබ ආරක්ෂා කරනවා කියනවා. මොකද මේ ගැබට අනතුරු වෙනවා. දැන් ඕනම කෙනෙක්ගේ ගැබට අනතුරු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා තමයි ගැබ්බර මාතාවන්ට නිතර පින්දහම් කටුව තුල නිරත වෙන්න කියලා කියන්නේ. ඒ කුසට එන ආපදා වළක්ව ගන්න පුළුවන්. ඒක ලොකු කාරණාවක්. මේ වගේ උන්වහන්සේ ඊට පස්සේ දසමාසයක් ඇවෑමින් හරියට වෙසක් පුන පොහොව දවසේ උපදිනවා. ඒකත් පිළිවෙලකට තමයි උපදින්නේ. උන්වහන්සේ හරියටම පය තියන්නේ සම්පූර්ණම උන්වහන්සේගේ පතුල් දෙක තියන්නේ. බෝසතාණන් වහන්සේ. භාගෙට නෙමෙයි තියන්නේ. පියවර 7ක් ඉස්සරහට ඇවිදිනවා. පියුම් 7ක් පිපෙනවා කියනවා. පියවර තියෙන මොහොතක් පාසා. ඒ තරමට උන්වහන්සේ ඒ සෑම බුදුවරයෙක්ගේ මේ ආශ්චර්යය සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුවරුවේ ආපු පිළිවෙලට තමයි උන්වහන්සේත් වෙන්නේ. ඒක නිසා සුගත කියලා කියනවා. ඔන්න බලන්න. ඊළඟට සෝබන ගමනත්තා සුගතෝ. සෝබන ගමන තියෙනවා. ඒ කියන්නේ හරීම සෝබන ගමනක් උන්වහන්සේට තියෙන්නේ. සෝබමාන ගමන බුදුහාමුදුරන් තියෙන්නේ. දකින්න කෙනා අතිශය පහදිනවා. උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙලා පස්වග තවුසන් සොයාගෙන එනකොට මගදී හම්බ වෙන උපක කියලා ආජීවකයෙක්. මේ ආජීවකයාත් මෙයත් සත්‍ය සොයාගෙන යන කෙනෙක්. දකින්නෝ ඔහු දැන් පින්නතුනි අද වගේ නෙමෙයි ඉස්සර ඉන්දියාවේ ඉස්සර හිටපු අය හරි නුවණ දිනු කරලා තිබුණා. ඒ කියන්නේ එයාලකට තිබුණා හැම කෙනෙක්ම සත්‍ය හොයනවා. මොකද්ද සත්‍ය කියලා. එයාගේ අංග ලක්ෂණ ශාස්ත්‍රයක් තිබුණා දන්නවා. අතිශය ප්‍රගුණ කරලා තිබුණා අංග ලක්ෂණ ශාස්ත්‍රය.
ඒ අය දැන් අපි එක ශේෂ්ත්‍රයකට විතරනේ කොටු වෙලා තියෙන්නේ. දැන් ඉස්සර අය හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව ලොකු දැනුමක් තිබ්බා. එයා අංග ලක්ෂණ ශාස්ත්‍රය දැනගත්තා. මෙයා නම් ඉසේ මිසේ කෙනෙක් නෙවෙයි. හරි සංසුන් ඉඳුරන් තියෙන්නේ. මිනිස්සෙක් වෙන්නත් බෑ. මිනිස්සෙක් නැති පුදුමාකාර ලක්ෂණයක් තියෙනවා. දෙවියෙක්ද කොහොමද කියලා බලන්න කතා කළා. උපක්ඛිනාජීව. අන්න බලන්න. ඒ කියන්නේ උන්වහන්සේත් කියන්නේ අතිශය පැහැදිලානේ. උන්වහන්සේ ගමන් විලාසය ඒක නිසා සෝබන ගමනත්තා සුගතෝ. බුදුහාමුදුරන්ට අතිශය සෝබනමාන ගමනක් තියෙනවා. උන්වහන්සේ ගමන උන්වහන්සේ වියතකට වැඩි ඉස්සරහට උන්වහන්සේ සිරිපතුල් පිහිටවන්නේ නැහැ කියනවනේ. වියතකට වැඩි ඉස්සරහන් උන්වහන්සේ සිරිපතුල් තියන්නේ නැහැ. ඒ ගමන තමයි උන්වහන්සේ කොච්චර ආදිස්සි වුණත් කාටවත් උන්වහන්සේ ඒ ගමන තමයි වඩින්නේ. ඒ වුණාට පින්නතුනි ඔය මාතු දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කරන්න වැඩියා කියන්නේ පියවර 3යි තිබ්බා කියන්නේ පියවර 3න් තවතිසාවේ. එක පියවරක් මහ පොළොවේ තියෙනකොට අනිත් පියවර මහා මේරු පර්වතයේ මුදුනේ තමයි තිබ්බා කියන්නේ. ඊළඟ පියවර උන්වහන්සේ පිහිටේවා කියන්නේ තවතිසාවේ. ඒතර මහා මේරු පර්වතයේ උසයි යොදුන් 80000ක්. යොදුන් 80000ක් උසයි. එතකොට මේ යොදුන් 80000ක් උන්වහන්සේ උස්සල පාදයේ තිබ්බද කියලා ගැටලුවක් එනවා. නේ? උන්වහන්සේ සාමාන්‍ය ගමන් බොහෝම සෝභමාන ගමනක් වඩින බුදුහාමුදුරුවෝ වියතකට වැඩි උන්වහන්සේ සිරිපතුල් පිහිටන්නේ නැහැ. එහෙම උන්වහන්සේ පය ඔසවලා උන්වහන්සේ සිරිපතුල මහා මේරු පර්වතයේ උඩ තිබ්බද? එහෙම නැත්නම් මහා මේරු පර්වතයේ පාත් වුණාද? අපිට හිතා ගන්න බෑ. අපිට හිතෙනවා මහා මේරු පර්වතයේ ආශ්චර්යයෙන් පාත් වෙන්න ඇති කියලා. මොකද අපිට ඒ කාරණා හිතා ගන්න බෑ. අපිට ඒ තරම් නුවණක් අපිට නැහැ, හිතා ගන්න තරම් නුවණක් අපිට දිනු වෙලා නැහැ. ඒ තමයි උන්වහන්සේගේ ආශ්චර්යය කියලා කියන්නේ. ඊළඟට උන්වහන්සේ දවසක් වැඩම කරනවා පින්නතුනි පිටිපස්සෙන් ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. උන්වහන්සේගේ බුදුහාමුදුරුවන්ගේ පාය සටහන දිහාම ආනන්ද හාමුදුරුවෝ බලාගෙන යනවා. ආනන්ද හාමුදුරුවෝ හරි ආශ්චර්ය සිදුවීමක් දැක්කා. ඒ තමයි බුදුහාමුදුරුවෝ එක සිරිපතුලක් ඔසවලා මහ පොළොවේ තියන්න හදනකොට ඒ මහ පොළොවේ එතන සියලුම කුණුරොඩු අයින් වෙනවා. සියලු කුණුරොඩු එතන අයින් වෙනවා. ඊළාට එතන උස් තැන් තියෙනවා නම් පහත් වෙනවා. පහත් තැන් තියෙනවා නම් උස් වෙනවා. පොළොව සමතලා මට්ටමටපත් වෙනවා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් පිළිගන්න. මේ මහ පොළොවේ තියෙන ආශ්චර්යයක් බලන්න. බුදුහාමුදුරන්ගේ තියෙන අසිරිමත් බව නිසා මේ මහ පොළොවේ සූදානම් වෙනවා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් පිළිගන්න. උන්වහන්සේගේ සිරිපතුල් පිහිටනකොට පින්නතුනි උන්වහන්සේගේ සිරිපතුල එක සමාන දැන් අපි දැන් ගිහිලා බලන්නකො අපේ සිරිපතුල් මේ අපේ පාය තියෙන්නේ වල ගොඩලි තියෙනවා. බුදුහාමුදුරන්ගේ සිරිපතුල් එහෙම නෙවෙයි හරි මනාව ලෑල්ලක් වගේ ලස්සනට පිහිටලා තියෙන එකම සමානයි. පාය තිබ්බහම උන්වහන්සේගේ සිරිපතුල් පිහිටව මුළු සිරිපතුලම වදිනවා මහ පොළොවේ. ඒ විතරක් නෙමේ සිරිපතුලේ තියෙන සියලු ලක්ෂණ 108ක් මංගල ලක්ෂණ සියල්ල මහ පොළොවේ පිහිටනවා කියන අතිශය සියුම් ලක්ෂණ. අතිශය සියුම් ලක්ෂණ. ඒවත් පිහිටනවා කියන්නේ. උන්වහන්සේ පය සිරිපතුල ඔසවනකොට මේ සියල්ලම කියලා යනවා. තව කෙනෙකුට පෑගී කියලා. ඒ අසිරිමත් කාරණාව ආනන්ද හාමුදුරුවෝ දැක්කා කියනවා. ඒ බුදු කෙනෙක්ගේ තියෙන අසිරිමත් බලන්න දැන් ඔය ඇත්තෝ අහලා තියෙනෝනේ පියමුතුරා බුදුහාමුදුරුවෝ පියමුතුරා බුදුහාමුදුරන්ට පදුමුත්තර කියලා කියන්නේ නේ. ඇයි උන්වහන්සේට එහෙම කියන්නේ? උන්වහන්සේගේ තියෙන පුණ්‍ය ශක්තිය කොච්චරද කියනවා නම් පියමුතුරා බුදුරජාණන් වහන්සේ සිරිපතුලක් පිහිටන ස්ථානයක් පාසා මල් පිපුණා කියනවා. පියුම් පිපුණා කියනවා. නෙළුම් මල් පිපුණා. ඒක නිසා තමයි පියමුතුරා බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කරන්නේ. බලන්න උන්වහන්සේලා පාරමිතාවල ශක්තිය මොන තරම් ශක්තියක්ද නේද? මොන තරම් ශක්තියක්ද? ඒ ලක්ෂණ සියල්ල පිහිටනවා කියන. දැන් බුදුහාමුදුරන්ගේ සිරිපතුලේ තියෙන චක්‍ර ලක්ෂණය. චක්‍ර ලක්ෂණයක් තියෙනවා. අර තියෙනවා 1000ක් තියෙනවා. චක්‍ර ලක්ෂණේ. අර 1000ක් තියෙනවා මේ චක්‍ර ලක්ෂණ. ඒක සියුම්ව පිහිටලා තියෙන එක උන්වහන්සේගේ. ඒක දැක්ක කියනෝනේ අසතාපස්තුමා. දැක්කින්ද නෙවෙන්දි. එයා දැනගත්ත මේ අනිවාර්යෙන්ම එයා ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නෙමෙයි. තවස බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල් ලක්ෂණ දැකලා
රැවුල පොඩි හාමුදුරුවෝ බලනවා මේ කකුල උස්සලා Tamanටත් තියනවද කියලා. පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සඳහන් කරන ආහාර රාහුල සම කරන්න එපා කියලා සඳහන් කරනවා. මගෙත් තියෙන මාත් බුදුහාමුදුරන්ගේ පුතානේ. එහෙනම් මටත් ඔයකම තියනවද කියලා බැලුවා. ඔන්න බලන්න. රාහුල හාමුදුරන්ට පිළිట్లా තිබ්බේ නැහැ. රාහුල හාමුදුරුවෝ හිටියානම් ගිහි ගතර අනිවාර්යෙන් සක්විති රජු. බුදුහාමුදුරන්ගේ මේ චක්‍ර ලක්ෂණේ පිළිట్లా තිබ්බ ඒක නිසා ගිහි ගෙදර හැදෙන්නෙම නැහැ. ඒකනේ ගිහි ගෙදර කලකිරුනේ. ඒ කලකිරීමේ ලක්ෂණ ඇති වෙනවා ගිහි ගෙදරින් අයින් වෙන්න. ඒ සම්මා සම්බුද්ධත්වයේ ලක්ෂණයක් ඒක. බුදු කෙනෙක් බවට පත් වීමේ. ඒක නිසා කියනවා සෝබන ගමනත්හා සුගත. සෝබන ගමන් ඇත්තේ සුගත නම් වනසේක. ඊළඟ තථා ගතෝති තථාගතෝ. ඒ කියන්නේ පෙර බුදුන් වහන්සේලා ගිය පරිදිම මේ ගමන ගියා. ඒක නිසා තථාගත කියලා කියනවා. පෙර බුදුන් වහන්සේලා වැඩම කළ පරිදි මේ ගමන ඒ පිළිවෙලටම වැඩම කළා. ඒක නිසා. ඊළඟ තත ලක්ෂණං ආගතෝති තථාගතෝ. තත ලක්ෂණ කියලා කියන්නේ තත කියලා කියනවා සත්‍යයට කියන නම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයට මනාකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් කරගත්ත නිසා උන්වහන්සේට තථාගත කියලා කියනවා. ඊළඟ මේ තත ලක්ෂණය කියලා කියනවා පින්නතුනි නාම රූප ස්කන්ධ සහිත ලෝකය සත්‍යය. උන්වහන්සේ සත්‍යය දකින්නේ නාම රූප සහිත සත්වයක් විදියට. දැන් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධ ගොඩක් මෙතන තියෙන්නේ. නම් වශයෙන් වෙන වෙනම කිව්වට ඔතන තියෙන්නේ උපාදාන ස්කන්ධ ගොඩක් තියෙන්නේ. දැන් මේ මෙතන මම ඉන්නේ උපාදාන ස්කන්ධ ගොඩක්. නේද? එතකොට මේ ඔය අපි හැමෝම එකයි. එතකොට ඒ එහෙම ගන්නකොට උපාදානස්කන්ධ නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය ඇත්තන්ට තියෙනවා මටත් තියෙනවා. මෙතන මම මේ තියාගෙන ඉන්නේ උපාදානස්කන්ධ ගොඩක්. ඔය ඇත්තත් ඔය තියාගෙන උපාදානස්කන්ධ ගොඩක්. මේ කියන උපාදාන ස්කන්ධ යථා පරිදි උන්වහන්සේ තත ලක්ෂණේ දැක්ක නිසා තථාගත කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා තත ධම්මේ යථාවතෝ අபிසම්බුද්ධෝති තථාගතෝ. තත ධම්මේ යථාවතෝ. ඒ කියන්නේ තත ධම්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය තත අවිතත අනඤ්‍යත. කියලා ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුනෙන් දැක්ක නිසා චතුරාර්ය සත්‍ය තියෙනවා තත. තත කියන්නේ සත්‍යයක්. ඒක දුක දුකම තමයි. ඒක ඒ ආකාරම සිද්ධ වෙනවා. අවිතත කියන්නේ ඒක ඒ ආකාරයෙන් නොවුනොත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් වුණොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉපදුනොත් තමයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඉපදුන් නැත්නම් දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒක තමයි අවිතත කියන්නේ. අනඤ්‍යත මේ විදිහේ ලක්ෂණ තුනක් ගැන සඳහන් වෙනවා. මේ පිළිබඳව. අන්න ඒක නිසා කියනවා තථාගත කියලා සඳහන් කරනවා. ඊළඟ තත දස්සිතාය තථාගතෝ. තත දස්සිතාය කියලා කියන්නේ රූප ශබ්ද ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න සියලු අරමුණු යථා ස්වභාවය දැක්කා. උන්වහන්සේ රූපයක් දකිනකොට ඇහෙන් රූපයක් දකින උන්වහන්සේ දැකගත්තා. උන්වහන්සේට අවබෝධ කරගන්න පුළුවන්. උන්වහන්සේ දැක්කා මේ රූපය නාම රූප ගොඩක් මේ. නාම රූප ගොඩක් මේ විඥාණයට එකතු වෙන්නේ. ඒ සියල්ල උන්වහන්සේ දැක්කා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා යථා පරිදි උන්වහන්සේ දැක්කා. අපි යථා පරිදි දකින්නේ නැහැනේ. රූප අල්ලගෙන ඉවරලා ඔක්කොම වෙලා ඔක්කොම අවුල් වුණාට පස්සේ තමයි අපි දන්නේ දැන් අවුල් වුණා මේ වෙලා තියෙන්නේ මේක කියලා. හැබැයි උන්වහන්සේ අරක එනකොටම දකිනවා මේක තමයි අර සඳහන් කරන්නේ අපි ඔය විවාහාර භාෂාවේ ගුණා හැරෙන්නේ නම් පොල් පැලේ කණ්ඩම තමයි කියලා. ආන් ඒ වගේ එනකොට දැනගන්නවා මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා තථාගත කියලා කියනවා. ඊළඟ සඳහන් කරනවා තථා වාදිතාය තථාගතෝ. ඒ කියන්නේ නොවර්ධින දෙයක්ම ප්‍රකාශ කරන නිසා උන්වහන්සේට සඳහන් කරනවා තථාගත කියලා. උන්වහන්සේ වර්ධින දේවල් කියන්නේ නැහැ. වර්ධින දේවල් කියන්නේ. බුදුහාමුදුරන් වර්ධිනකම් බලා හිටියන සමහර. බුදුහාමුදුරන් දැන් වර්ධි කී බලාගෙන හිටපු අයත් හිටියා කියනවා. ඔය සඳහන් වෙනවනේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් හිටියා සුණක්කාත කියලා. මේ සුණක්කාතත් බලා හිටියේ බුදුහාමුදුරන්ට වර්ධිනකම්. සුණක්කාතත් හිටියේ බුදුහාමුදුරන්ට වර්ධිනකම්.
එක පුද්ගලයෙක් හිටියා මේ ගෝරක් කත්තිය කියලා. මේ ගෝරක් කත්තිය කියන තාපසයෙක් මෙයා නිගණ්ඨ අචේලක තාපසයෙක් අචේලක. මේ තාපසයා අවුරුදු ගාණක් බල්ලෙක් වගේ තමයි ජීවත් වුණේ. සුනක වෘතයක් ආරක්ෂා කළේ. දැන් ගලේ කෑම දාපුවහම මේ කන්නේත් බල්ලෙක් කනවා වගේම තමයි. ඇඳුම් නැහැගේ. බල්ලා නිදා ගන්නවා වගේම තමයි නිදාගෙන තුන් පාරක් කරකිලා ඒ වෘතේ තමයි සමාදන් වෙන්නේ. මෙහෙම ඉඳලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ගෝරක්කත්ත කියන මේ තාපසයා තව දින 7කින් මරණයටපත් වෙනවා කියලා. දින 7යි ජීවත් වෙන්නේ මේ දින 7කින් මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන හේතුවත් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ පුද්ගලයා මරණයටපත් වෙන්නේ බඩේ අජීර්ණයක් හැදිලා. අධික බඩේ අජීර්ණයක් හැදිලා කුසේ අමාරුවක් කියලා තමයි මරණයටපත් වෙන්නේ. දින 7කින්. ඒ මරණයටපත් වෙලා ඔහු උපදිනවා කාලකංජි කියන අසුර යෝනියේ උපදිනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ භික්ෂුවට. භික්ෂුව මේ සඳහන් කරනවා මේ මෙහෙම. ඊළාට මොහුව කීරණත්තම්බ කියන අමු සොහනට මොහුගේ මිනිහ ගිහිලා දානවා. ඒ මිනිහට ගිහිලා තුන් පාරක් තට්ටු කරලා කතා කරපුවාම මිනිහ කතා කරනවා කොහෙද ඉපදුනේ කියලා හරියටම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඕනනම් දැනගන්න ඕන. දැන් මේ භික්ෂුව ගිහිල්ලා මේක කිව්වා මේ තාපසයාට. මේ මෙහෙම එකක් කිව්වා බුදුහාමුදුරුවෝ කියලා. ඒක බොරුවක් කරන්න ඔයා පරිස්සම් වෙන්න කියලා. දැන් මොහු දැන් පරිස්සම් වෙනවා. කෑම කන්න නැතුව හිටියා. ඒ කෑම නිසානේ ලෙඩ වෙනවා කිව්වේ. කෑම කන්නෙම නැතුව දැන් සෑහෙන දවසක් ඉඳ දිනා 5-6ක් විතර හිටියා. ඉන්න බෑ බඩගිනි දවසක් දායක පිරිසක් දාන ගෙනල්ලා ඒ වගේ මැස් ව්‍යංජනක් තිබ්බා කියනවා. ඇවිල්ලා ගලේ හැලුවා කියනවා. දැන් මොහොතේ ඉන්න බෑ දැන් වෙන දෙයක් වෙච්ච ආවේ කාලත් මැරෙනවා නම් කාලා හරි කමන්නේ මැරෙනවා කියලා අර කුසගින්න වැඩිකමට ආහාර ගත්තා කියනවා. අන්න දින ගණනාවක් ආහාර නැතුව ඉඳලා කෑම කෑවා. අරක දිරව ගන්න බැරුව ගියා මැරුණා. දැන් එකක් හරි. දැන් එකක් හරි කොහොම හරි වරද්ද ගන්න එපා. දැන් සඳහන් කරනවා මේ මිනි අරගෙන දැන් අර කීර්ණත්තම්බ කියන මේ වෙන ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ මිනිය දානවා කියලා. ඒකට යන්නේ නැතුව හැමතැනම අරන් ගියා. යන තැන නගරي වගේ පේන්නේ. යන ආයත මිනිහ අරන් ඇදගෙන ලණුවකින් ගැට ගහගෙන ඇදගෙන බිම දිගේ ඇදන් ගියා කියලා. ඒ තැනට යනකොට එතන මිනිස්සු පිරිසක් ඉන්නවා වගේ පේන්නේ. අර බුදුහාමුදුර ආදී බලන්නකෝ. අන්තිමේට රෑ වුණා. රෑ වෙලා බලනකොට අර කීරණත්තම්බ කියන ස්ථානේ කමන්නේ නැහැ කියලා එතනම දාලා ගියා. හරියටම හරි දෙකක්. ඊළඟට ගිහිලා කතා කරනකොට නැගිටලා කිව්වා කියනවා. කතා කළා කියනවා මිනිහේ. අහවල් තැන ඉපදුනේ කියලා. ඔන්න බලන්න. බලන්නකෝ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන දේවල් ආයේ කවදාවත් වර්ධින දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා. දේවදත්ත හාමුදුරන්ටත් ඔය ටික කිව්වනේ. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දකින්න හම්බෙන්නේ නැහැ කිව්වා. දේවදත්ත හාමුදුරුවෝ මේ එනවා. ස්වාමීන් වහන්සේලා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ දැන් මෙතන ඉන්නේ. දැන් ওই ළඟයිනේ. නෑ මානෙන්නේ නෑ කියන්නේ නෑ බලන්න හම්බෙන්නේ නෑ කියන එකම තමයි කියන්නේ. ආයෙ ඇවිල්ලා පණිවිඩය ඇවිල්ලා කියන්නේ නෑ දැන් මේ නගරෙත් පහු කෙරුවා. දැන් මේ ළඟ ඉන්නේ. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ පෙනි ඔහු අපායෙන් ඇදන් ගියා. ඔන්න බලන්න. ඒ බුදුහාමුදුරුවෝ වර්ධින දැන් මේකට වළක්වන්න බෑ බුදුහාමුදුරන්ට මේ කරපු අකුසල කර්ම. ඉතින් එයා ඒක සිද්ධ වුණා. ඒක නිසා. ඒ වගේම තවත් එකක් සඳහන් වෙනවා පාටික පුත්ත කියලා අචේලක තාපසයෙක් හිටියා. තාපසයෙක්. මේ තාපසයා හරියට උදම්මැනුව බුදුහාමුදුරුවන්ට එන්න කියන්නේ. ඕන වෙලාවක එන්න කියන්නේ. ගෞතමය ඇවිල්ලා ප්‍රාතිහාර පාන්න කියන්නේ. ප්‍රාතිහාර පෑවොත් මම ඒ වගේ දෙගුණයක් කරනවා. දෙකක් පෑවොත් හතරක් මම පෙන්නනවා. හතරක් ප්‍රාතිහාර පෙන්නුවොත් මම අටක් පෙන්නනවා. ඊ වගේ දෙගුණයක් පෙන්නනවා මම කියලා හැම කෙනාටම ගිහිල්ලා කියලා පුළුවන් නම් එන්න කියන්නේ. පුළුවන් නම් එන්න කියන්නේ. ඔහුටත් භාගයක් එන්න කියන්නේ මේ මාර්ගයේ මහත්මී භාගයේ ඉන්නවා. එතන ඉඳලා අපි මේ ප්‍රාතිහාර පෙන්වන්න කියලා හැම තැනම දැන් සඳහන් කළා. මේක බුදුහාමුදුරන්ට ගිහිල්ලා අර කිව්වා මේ මෙහෙම සඳහන් කළා කියලා.
බුදුහාමුදුරුවෝ වැඩම කළා. වැඩම කරලා ඒ තාපසයාගේ ආරාමයටයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. තාපසයා නැහැ. වෙනත් කෙනෙක්ගේ වෙනත් තාපසෙක්ගේ ආරාමයට ගිහිලා ගලක් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ දැන් මේක දැන් සාල පිරිසක් දැන් එකතු වුණා දැන් මේක බලන්න. සාල පිරිසක් දැන් නගරේ එකතු වෙලා. අර පුද්ගලයාට පණිවිඩය අරිනවා හරි හරි මං එන්නම් කියනවා ඉන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරන බැරි වෙලාවක් මේ තාපසයා එනවා කියලා මේ සඳහන් කළ බැරි වෙලාවක් ආවනම් මෙහෙම බුදුහාමුදුරන් අභියෝග කරලා බුදුහාමුදුරන් ගුණේ නිසා ඔහුගේ හිස හඳින් වෙන් වෙනවා කියනවා. වෙන් වෙලා හැම වැටෙනවා කියනවා. මොන බලන්න. ඒක නිසා මේ තාපසයාට මේ ගලේ ඇල්ලා වගේ ඉන්න බැරුව ගියා කියනවා. ඉතින් මේ වගේ බුදුහාමුදුරන්ගේ මහා ගුණයක් තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ සසරේ පෙරපු පාරමිතා ශක්තියම තමයි. ඊළඟට තතකාරිතාය තථාගතෝ. ඒ කියන්නේ කියන ආයුරින්ම උන්වහන්සේ ඒක සිද්ධ කරනවා. යමක් කියනවාද ඒක කරනවා. කරනවාද ඒක කියනවා. තථාවාදී යථාකාරී යථාවාදී තථාකාරී ගුණේ නිසා උන්වහන්සේට තථාගත කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා අභිභවනට්ඨේන තථාගතෝ. ඒ කියන්නේ දෙවියන් බඹුන් අභිභවනය කරන නිසා ඉක්මවන නිසා උන්වහන්සේට තථාගත කියලා කියනවා. උන්වහන්සේ දෙවියෝ එක්කලා ඉන්නකොට දෙවියන් අතර දෙවියෙක් වගේ පේන්නේ. මහා බ්‍රහ්මයා අතර ඉන්නකොට කියන්නේ බ්‍රහ්මයා අතර ඉන්නකොට බ්‍රහ්මයන් අතර බ්‍රහ්මයෙක් විදිහට උන්වහන්සේ පේන්නේ. ඒ තරම් උන්වහන්සේගේ තේජස. ඒක නිසා මෙන්න මේක තමයි සුදුසු ගුණී තාමත් කෙටියෙන් සඳහන් කළේ. ඊළාට ලෝකවිදූ කියන ගුණය. ලෝකවිදූ කියලා කියන්නේ ලෝකයේ ගැන මනාකොට අවබෝධ කරගත්තේ කියන එක තමයි ලෝකවිදූ කියලා කියන්නේ. ලෝකවිදූ. එතකොට ලෝකය කියලා කියපුවාම අපිට සඳහන් කරන්න පුළුවන් මේ සත්‍යයගේ මේ ලෝකය, මේ පංචස්කන්ධ ලෝකය. මේ පංචස්කන්ධ ලෝකයේ මනාකොට අවබෝධ කරගත්තා. ඒක නිසා අපිට බුදුහාමුදුරන් සඳහන් කරනවා ලෝකවිදූ කියලා. මොකක්ද මේ පංචස්කන්ධ ලෝකය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප 28ක් තියෙනවා. බුදුහාමුදුරු සොයාගත්ත නිසානේ අපිත් දන්නේ. රූප තියෙනවා 28ක්. මහා භූත රූප, උපාදාය රූප. මහා භූත රූප 4 නිසා උපාදාය රූප උපදිනවා. ඔන්න බලන්න. මහා භූත මේ රූප තියෙනවා 28ක්. වේදනා 3ක් තියෙනවා. වේදනා 3 සුඛ, දුක්ඛ, උපේක්ඛා. සංඥා, සංඛාර, විඥාන මේ කියන ස්කන්ධ පිළිබඳව මනාකොට අවබෝධ කරගත්තා. මේ උපාදාන ස්කන්ධ පිළිබඳව මනාකොට බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත නිසා කියනවා ලෝකවිදූ කියලා සඳහන් කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සඳහන් කරලා තියෙනවා මේ අපේ කෙස් තියනවා කියනවා 2,50,000. 99,000 තියෙනවා ලෝම. මස්පිණු තියෙනවා 900ක්. නහරවැල් තියෙනවා 900ක්. ඇටකටු 300ක් තියෙනවා මේ ශරීරයේ. උන්වහන්සේ දේශනා කරනවා මේ නුවණින් දැකලා මේ ලෙඩ ඒ ගැන කියන්නේ ගොඩ කාලය යනවා. නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, කාස රෝගෝ, කාස්මේ සෝසාසෝ, පිනාසෝ, ඩහයෝ, ජරෝ, කුක්ෂ රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා, සූලා විසුචිකා, කුට්ටං ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ අපමාරෝ නේද? අපස්මාරය, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තං, මදුමේහෝ කියන්නේ දියවැඩියාව. බලන්නකො බුදුහාමුදුරු මේ සියල්ල දැක්කනේ. ඒවට ප්‍රතිකාරත් බුදුහාමුදුරු දේශනා. බේසජ්‍ය මංජුසාව බලන්න. ඊළාට පූතිමුත්ත බේසජ්‍ය බලන්න බුදුහාමුදුරු දේශනා කළා තියෙන බෙහෙත්, අත් බෙහෙත්. ඉතින් පුදුම හිතෙනවා මේ බුදුහාමුදුරු කියන මේ චරිතය මේවා සියල්ල දැක්කේ කොහොමද කියලා. ඒ තරම් උන්වහන්සේගේ ලෝකවිදූ ගුණය. ඒ වගේම උන්වහන්සේ ඊළඟට උන්වහන්සේට සඳහන් කරනවා මේ ලෝකය. ඒ කියන්නේ භෞතික ලෝකය. මේ ලෝකයේ පිළිබඳව මනාකොට උන්වහන්සේ දැක්ගත්තා. හරියට අතැඹුලක් වගේ. උන්වහන්සේ ලෝකේ දැකගත්තා.
ලෝකය ගැන උන්වහන්සේට අවබෝධ කරගත්තා. ඒක ස්වාමින් වහන්සේ නමක් සඳහන් කරනවා බුදුහාමුදුරනේ මේ විශ්වය ගැන මේ විශ්වයේ ආරම්භය ගැන මොනවද මේකේ තියෙන්නේ ඔබ වහන්සේ මේක කියලා දෙන්න කියලා. ඔබ වහන්සේ මේක දේශනා කරන්න නැත්තේ. බුදුහාමුදුර දේශනා කරනවා ඒක මම කියලා වැඩක් නැහැ. මොකද ඒක නිවන්ට හේතු වෙන දෙයක් නෙමෙයි. කියලා උන්වහන්සේ පස් පිටක් අරගෙන මේ නියපොත්තට උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි මගේ නියපිට තියෙන පස්ද වැඩි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ නියපිට තියෙන බොහොම පොඩ්ඩයිනේ. මේ මහ පොළොවේ කොච්චර පස් තියෙනවද? මහණෙනි එන හොඳට මතක තියාගන්න. මහ පොළොව තරම් මේ තථාගතයන් වහන්සේගේ නුවණ. හැබැයි දේශනා කරන්නේ මෙන්න මේ ටික විතරයි. ඒ දේශනා කරන්නේ නිවන්ට යන ටික විතරයි. ලෝක විසේවා චින්තියෝන චින්තේ තබ්බෝ යං චින්තෙත්තෝ උමාදස්ස විගතස්ස භාගයස්ස. යම් කිසි කෙනෙක් මේ ලෝකය ගැන හොයන්න ගියොත් පිස්සු හැදෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන මාර්ගය වෙනස් වෙනවා. ඒක නිසා දේශනා කළේ නැහැ. යම් යම් අවස්ථාවල ආනන්ද හාමුදුරුවෝට දේශනා කරනවා මේ ලෝකයේ පිළිබඳව. මේ ලෝකයේ හැදිලා තියෙන ආකාරය. ආග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා ලෝකයේ හැදෙන ආකාරය, ලෝකේ නිර්මාණය වෙන්නේ කොහොමද, ලෝකේ විනාශ වෙන්නේ කොහොමද? දැන් අපි ඉන්නේ අවුරුදු 70ක 75ක වගේ අපි හිතමු 80ක කියලා අවුරුදු. අපේ පරමායුෂ 80ක්. මේ 80 පින්නතුනි දැන් ඉස්සර බුදුහාමුදුරන් කල අවුරුදු 120යි. ඒ කියන්නේ 40ක්ම නැති වෙලානේ. තව අවුරුදු 500ක් 600ක් යනකොට තවත් 20ක් 30ක් පල්ලෙහාට එනවා. මෙහෙම මේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිනිස්සු අවුරුදු 10ට යනකම් ආයුෂ බහිනවා කියනවා. ඒ කාලෙදි මිනිස්සු ඉපදිලා ඉගෙනගෙන කසාද බැඳලා දරුමල්ලොත් හදලා අවුරුදු 10කට මෙරිලත් ඉවරයි. ඊළඟ 6ට නඩුව අහනවා කියනවා. ඒ තරමට මිනිස්සු දැන් බලන්නකො ඉස්සර හිටියා දසමහා යෝධයෝ කියලා අද බලන්නකො මිනිස්සුගේ ප්‍රමාණය නේද? ගුණගක් ගන්නකොටත් අපි කියනෝනේ. ඉස්සර මිනිස්සු බලන්න කොච්චර කාය ශක්තිය තිබ්බද? අද බලන්න ටික ටික පිරෙන්නේ නැද්ද? ඇයි මේ? මිනිස්සුන්ගේ තියෙන රාග ద్వේෂ මෝහ නිසා පිරෙන්නේ. ඊළඟට මේ සමාජයේ මිනිස්සු විසින්ම කා කොටා ගන්නවා. මිනිස්සුන්ගේ ඒ වෙනකොට අධික රාගය, අධික ద్వේෂය. මේ මිනිහා මරන්න ඕනේ කියනකොට අතට ආයුධ පහල වෙලා ඉවරයි කියනවා. ගහන්න විතරයි ඕනේ ඒකට. ඒ ආයුධෙන් ගමලා. ඒ තරමට දියුණු වෙලා කියනවා. ඒ වගේ ක්‍රෝධය වැඩි කියනවා. මහා විනාශයක් සිද්ධ වෙනවා. සත්පුරුෂයෝ බේරෙනවා. සත්පුරුෂයෝ නගරයට ඇවිල්ලා බලනකොට දකින්නවා අර මිනිස්සු සියලු දෙනා විනාශ වෙලා අපි කොච්චර කිව්වද මේ මිනිස්සුන්ට ඇහුවේ නැහැ. මේව කරන්න එපා කියලා. අනේ අපිවත් සිල් රකිමු කියලා එතෙන් ඉඳලා සිල් රකින්න පටන් ගන්නවා. ටික කාලයක් යනවා අවුරුදු 10 20 වෙනවා 20 30 වෙනවා 30 50 වෙනවා 50 100 100 200 500 10,000 ලක්ෂය දසලක්ෂය කෝටිය ප්‍රකෝටිය අසංකේය දක්වා ආයුෂ වැඩි වෙනවා කියනවා. දැන් අවුරුදු 10 ඉඳලා අසංකේය දක්වා ආයුෂ වැඩි වුණා. ඒ අසංකේය ඉඳලා නැවතත් අවුරුදු 10 දක්වා ආයුෂ බහිනවා. ඔන්න ඔය පරතරයට කියනවා අන්තර්කල්පය. අන්තර්කල්පය. ඔන්න බලන්න. මේ වගේ ඒවා පින්නතුනි 64ක් ගියාම අන්තක්කල්ප කියනවා ඒකට. ඒ අතර 64 ඒවා 4ක් ගියාම මහා කල්පයක් කියලා කියනවා. ඒ මහා කල්පයක් ගත වුණා කියලා කියන්නේ මහා කල්ප 264ක් මට මතකයි 260ක් සඳහන් කරනවා අසංකේයයක් කියලා. ඔන්න වගේ අසංකේය 4කුත් කල්පලක්ෂයක් අපේ බුදුහාමුදුරු පෙරුම් පිරුවා. ඉතින් කොච්චර ප්‍රමාණයක්ද? පළවෙනි 64 ලෝකේ ආරම්භ වෙනවා. ඊළඟ අන්තකල්ප 64 ලෝකේ මිනිස්සු පවතිනවා. ඊළඟ 64 මිනිස්සු විනාශ වෙනවා. ඊළඟ 64 ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. ඊළඟ මිනිස්සුන්ගේ පිරිහීම කොච්චරද කියනකොට සූර්යයා එන්න ප්‍රබල වෙනවා. සූර්යයන් 7 දෙනෙක් පායනවා කියලා අපි සඳහන් කරලා තිනවා දහමේ. එන්න මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙනවා. වැඩි වෙලා එක සූර්යා දෙක වෙනවා, දෙක සූර්යා තුන වෙනවා. සමහරට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ කාලේ හිටපු අයට 7 දෙනෙක් සූර්යා පායනවා කිය මේ සූර්යාගේම ප්‍රබලත්වය ගැන කියන්න වෙන්නේ නැති.
කොහොම හරි සූර්යාගේ ශක්තිය වැඩි වෙලා මිනිස්සු මැරෙන්න ගන්නවා. දැන් බලන්නකො අනිත් රටවල් වල ජීවත් වෙන්න අමාරුනේ අද. යා මේ රටේ ටික වැඩි වෙනවා. මේ අයිස් කඳු දිය වෙනවා. මුහුදු ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම වෙලා ජලය සියල්ල වාෂ්ප වෙනවා. මිනිස්සු එතකොට මැරිලා ගහකොළ මැරිලා. අර ගංගා ඇලදොල සියල්ල හිඳිලා. අවසානයේ මුහුදු ජලයත් හිඳීගෙන යනවා. මේ සූර්යාගේ රශ්මිය වැඩිකමට. එතකොට සූර්යාන් 3-4 දිනක් පායලා. එහෙම වෙලා අවසානට අර මුහුදේ මාළු ඔක්කොම එක තැනකට එකතු වෙනවා. වතුර තියෙන පොඩි තැනට ඔක්කොම එකතු වෙනවා. ඒ වතුර ටිකක් ඉඳලා ගියාම අර මාළු ඔක්කොම මැරිලා ඒකෙන් තෙලක් හට ගන්නවා. ඒ තෙල ගිනි ගන්නවා. එතනින් ගින්න ආරම්භ වෙනවා කියනවා. ආරම්භ වෙලා අවසානට ගිනි අරගෙන මුළු මහ පොළොවම ගිනි ගන්නවා කියනවා. කල්ප ගාණක් යනවා ඒකට. ඒ ගිනි අරගෙන අවසානයේ මහා වර්ෂාවක් වහිනවා. කල්ප ගාණක් ඒක වැටෙනවා වර්ෂාව. මේක දැන් අලු ගොඩක් විතරයි. ඒතකොට ජල බෝලයක් විතරයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය සඳහන් කරනෝනේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයේ නිලුම් ගැටයක් දානවා කියලා එහෙම සඳහන් කරනෝනේ. ඕක කෙසේ හෝ මේ ලෝකේ ආරම්භ වෙනවා ඊට පස්සේ. ඒක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා. ඒක විද්‍යාවෙන් පව තහවුරු කරගෙන තියෙනවා. මේ සූර්යාගේ තියෙන මේ ප්‍රබලත්වයේ වැඩි වෙන්න සූර්යා වේගින් කැරකෙන්න ගන්නවා. සූර්යා වේගින් කැරකෙන්න ගන්නවා. සූර්යා ඉදිමෙන්න ගන්නවා. ඒ කියන්නේ ඕනම දෙයක් විනාශ වෙන්න ලම් වෙනකොට ඉදිමෙනවනේ. දැන් අපි වුණත් අපි මරුණාට පස්සේ ඉදිමෙනවා කියන්නේ පුපුරන්න බලාගෙන. දැන් ගොඩනැගිල්ලක් හදපුවම කොන්ක්‍රීට් ගාපුවම මේකේ ඇතුලේ තියෙන යකඩ ඉදිමෙනවා කියලා කියන්නේ පිපිරෙනවනේ. ආන් ඒ වගේ සූර්යයත් ඉදිමෙන්න සූර්යාගේ රශ්මිය වැඩි වෙනවා. කැරකෙන වේගය වේගවත් වෙනවා. වේගින් කැරකෙන්න ගන්නවා. වේගින් කැරකෙන්න ගන්නකොට වේගින් මේ සූර්යයා කැරකෙනවා. වේගින් කැරකෙනකොට මැද හැදෙන ආවාටයක්. මේකට කියනවා කාලාවාටය කියලා. කළු පාට ආවාටය. දැන් කොරහකට හරි භාජනයකට හරි වතුර දාලා වේගින් අපි කරකවනකොට මැද හිස් වෙනවා නේද? ඒ මැද ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. ඒ ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට අර වටේ තියෙන සියලුම ග්‍රහලෝක වේගින් ගුරුත්වාකර්ෂණයට ඇදලා යනවා. ඇදලා ගිහලා පුපුරනවා කියනවා. පුපුරලා ඒ කෑලි ඈතට විසි වෙනවා. විසි වෙලා වේගින් කැරකෙන්න ගන්නවා. කැරකෙන වේගයේ නිසා තමයි ගෝලයක් වගේ වෙනවා කියන්නේ. ඒක කල්ප ගානක් සිද්ධ වෙනවා. මේක අපිට හිතා ගන්න බෑ මේ කාරණා. මෙන්න මේ කියන සියල්ල බුදුහාමුදුරුවෝ දකිනවා. මේ ලෝකේ ආරම්භ වුණ හැටි, ලෝකේ නිමා වුණ හැටි, කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ? මේ සියල්ල පිළිබඳව බුදුහාමුදුරුවෝ දකිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විශ්වය ගැන. ඔය ලෝක ධාතු සූත්‍රයේදී ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීමකට මේ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ආනන්ද මේ පෘථුවිය මේ ඉර හඳ දෙකෙන් පාලනය වෙන එළිය වෙන තියෙනවා චක්‍රාවාටයක්. ඒ කියන්නේ අපි මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉරෙන් හදින් පාලනය වෙන ග්‍රහ ලෝක 9කින් සැදුන මේ සෞරග්‍රහ මණ්ඩලය මේ වගේ 1000ක් මේ වගේ සෞරග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුණ තැන ඒකට කියනවා චූල්නිකා ලෝක ධාතුව කියලා. චූල්නිකා සතසහස්සී ලෝක ධාතුව. ඒක 1000න් වැඩ කරපුවාම ද්විසහස්සී ලෝක ධාතුව. ඒක නැවතත් 1000න් වැඩ කරපුවාම ත්‍රිසහස්සී ලෝක ධාතුව කියනවා. එහෙම නැත්නම් ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. මේ ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වාම බුදු කෙනෙක්ගේ ආනාචක්‍රය පතුරවන්න පුළුවන් කියන එක කෝටි ලක්ෂයක් සක්වල කෝටි ලක්ෂයක්. අඩු ගානේ හඳටවත් ගිය එකපාරයි මේ. ඉතින් හේව් එකේ තව මොනවා කතා කරන්නද මේ විද්‍යාව ගැන. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණේ නිසා බුදුහාමුදුරන්ට ලෝක විදූ කියලා සඳහන් කරනවා බුදුහාමුදුරන්ට. ඒ වගේම ලෝකංච ලෝක සමුදයන්ත බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් මේක ඇතිවීමත් මේක නැති කිරීම මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒක නිසා ලෝක විදූ කියලා සඳහන් කරනවා.
ඊළඟ මේ නාම රූප විදිහට මේ ලෝකය දැනගත්ත නිසා බුදුහාමුදුරන්ට ලෝක විදූ කියලා නාම රූප ටිකක් ගැඹුරු කාරණා. නාම කොටස් සහ රූප කොටස්. රූප කියලා කියන්නේ ඇස කන් නාසය දිව ශරීරය මේ රූපය. ඊළඟ නාම කියලා කියන්නේ වේදනා සංඥා සංකාර. එහෙන් රූපයක් දැකලා වේදනාවක් එනවා. ඒක සංඥාවක් යනවා අපිට මොළේට මේ අහවල් දේ කියලා හඳුන ගන්නවා. සංඛාර ඊට පස්සේ අපි සුඛ දුක්ඛ උපේක්ෂා විදිහට අපි මේක සංස්කාර විදිහට ගන්නවා. ඒ සියල්ල සිද්ධ වෙන්නේ විඥානය නිසා. මේක තමයි මේ ක්‍රියාවලිය. ඒක මනාකොට අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට ලෝක විදූ කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් වෙනවා අට්ඨලෝක ධම්මාති ලෝකං අවේදී ලෝක විදූ. අට්ඨලෝක ධම්මං අවේදී. ඒ කියන්නේ අටලෝහ ධම ගැන මනාකොට අවබෝධ කරගත්ත හේයින් උන්වහන්සේට ලෝක විදූ කියලා සඳහන් කරනවා. අටලෝහ ධම. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ සියල්ල කෙරෙහි උන්වහන්සේ උපේක්ෂාවෙන් උන්වහන්සේ වැඩ සිටියේ. චින්චිමානිකාව ඇවිල්ලා චෝදනා කරනකොට උන්වහන්සේ කලබල වුණේ නැහැ. සුන්දරියෝ මරලා නගරයක් වීදියක් පාසේ අරන් ගිහිල්ලා බුදුහාමුදුරන්ට අපහාස කළා. දින 7ක් යනකම් දානි දුන්නේ ගල් ගැහුවා. ජේතවනාරාමයට. එළියට වහින්න බැරි විදියට. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ දානේ නැහැ. මිනිස්සු සැක හිතුවා කියනවා මෙහෙම කරන්නම ඇති කියලා. මොකද දැක්කනේ කලින් මේක කාන්තාවේ හිඳලා එනවා. සැලසුමක් ලොකු සැලසුමක් ක්‍රියාත්මක වුණා. ඒ බුදුහාමුදුරු දන්නවා දින 7යි බුදු කෙනෙක්ට අභූත චෝදනාවක් කළොත් පවතිනවා. ආනන්ද හාමුදුරුවෝ අඬා කිව්ව බුදුහාමුදුරනේ අපි මේ පෙළේසේ අතහැරලා යන ඔබ වහන්සේට අපහාස කරනවා මට බලාගෙන ඉන්න බෑ කියලා. ඒ බුදුහාමුදුරුවෝ නිහඬව වැඩ හිටියා. ආනන්ද කලබල වෙන්න එපා කියලා. අවසාන සත්‍යය මේ අටලෝක දහම අෂ්ටලෝක ධර්මයේ ලෝක ධර්මයේ පිළිබඳව මනාකොට අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට ලෝක විදූ කියලා කියන. ඒ කියන්නේ මේ ලෝකයේ පිළිබඳව ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක් ඒ වගේ මේ භෞතික පෞතින ලෝකයක් විශ්වයක් පිළිබඳව උන්වහන්සේ මනාකොට අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට ලෝක විදූ කියලා කියනවා. ඒ බඳු මහා නුවණකින් මහා ගුණයකින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ සරණ තමයි අපි මේ යන්නේ නේද? හැමදාම බුදුහාමුදුරන්ගේ සරණ යන්නේ. උන්වහන්සේගේ පාද ලක්ෂණ උන්වහන්සේ අදිෂ්ඨාන කරොත් මිසක් උන්වහන්සේ පවතින්නේ නැහැ කියනවා. දැන් අපි වන්දනා කරන ශ්‍රී පාදේ ලංකාවේ. ඔය ඇත්ත ගිහිල්ලා ඇතිනේ. ශ්‍රී පාදේ මේ ශ්‍රී පාද ලාංඡනේ උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළ නිසා තමයි උන්වහන්සේ පිහිටෙවා කියන්නේ. තවත් එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. කැලණියේ ගඟ පතුලේ නාගයන්ට වන්දනා කරන්න. ඊළඟ සඳහන් වෙනවා තවත් සිරිපතුලක් තියෙනවා කියලා ඉන්දියාවේනේ. ඉන්දියාවේ තිරුපති කියලා යනවා කියන්නේ මේක බලන්න. එයාලා කියනවා එයාලගේ දෙවියෝ කියලා. ඔව්. නමුත් මේක බුදුහාමුදුරන්ගේ සිරිපතුල පිහිටවපු අවස්ථාවක්. අනික තියෙනවා මක්කම කියලා මුස්ලිම් අය වන්දනා කරන්න යනෝනේ. හජ්ජි කියලානේ. ඒ අය වන්දනා කරන්න යන්නේ මේ සිරිපතුල. ඔය ප්‍රදේශයේ සුනාපරන්ත හාමුදුරුවෝ වැඩ හිටපු ප්‍රදේශේ. අර ඉවසීම ප්‍රගුණ කරපු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ බුදුහාමුදුරන්ගේට ආරාධනා කළා. මේ ආරාධනා කළා වැඩම කළා මේ සිරිපතුල් ලක්ෂණේ පිහිටේවා කියනවා. ඒ අය මේ මුස්ලිම් ජනතාව බොහෝ පිරිසක් ගිහිල්ලා වන්දනා කරන මේ ස්ථානේ. ඔන්න ඔය ස්ථාන 4 තමයි උන්වහන්සේ සිරිපතුල් පිහිටෙව්වා කියලා සඳහන් වෙන්නේ. ඉතින් බලන්න උන්වහන්සේ අදිෂ්ඨාන කළොත් තමයි පිහිටන්නේ. ඒ අදිෂ්ඨාන කරපු නිසා ඒවා පිහිටියා. ඒක නිසා ඒ බඳු ගුණයකින් යුක්ත බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි මේ බුද්ධානුස්සතිය වඩන්නට යෙදුනේ. හොඳයි එහෙනම් අද කල්පනා කරගන්නට ඕන. අපි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් භාවනා වැඩසටහනට සහසම්බන්ධ වෙලා මේ සියලු දෙනා මේ රැස් කරගත්තා වූ උතුම් වූ කුසලානුභාවයෙන් මේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සියලු දිනාටම තිරුවන් සරණයි.